selection ගැන අපිට කතා කරනකොට ඔයගොල්ලන්ගේ control structures වල මම කියලා දුන්නා selection එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලන්ට මතක ඇති කිසියම් condition එකක් අහලා ඒ condition එක හරිනම් එක step එකක් අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව step එකක් අනුගමනය කරන්න පුළුවන්. එතකොට මේ පෙන්නලා තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. If rain, yes, you can slay. Otherwise, you can go out and play. Right? අද මේ flow chart එකකට උදව් වෙන්න හදලා තියෙන පුංචි diagram එකක් විතරයි. එතකොට අපි බලමු කොහොමද මේක Pascal එකත් Python Pascal ඕනෙම language එකක් එක්ක කොහොමද යන්නේ කියලා. ඔයගොල්ලන්ට තියෙන A level වල Python. ඒතර එතනදී අපි කිසියම් condition එකක් සමානද බලන්න අපි සමාන මතකයි නේද අපි ඊයේ කරා comparison operators compare කරන operators මතක් කරගන්න. එතෙන්දී එක equal එකක් නෙමෙයි දාන්නේ equal දෙකක් දාන්න ඕන. right equal දෙකක් දාන්න හේතුව තමයි අපි බලන්න ඕන මේක සමානද කියලා බලන්න තමයි මේ කියන්නේ. ඉතින් තනි සමාන ලකුණක් දාන්න කිසියම් එකකට assign කරනකොට. මේ කියන්නේ not equal අසමාන කියන එක. ඒතර අපිට බලන්න පුළුවන් හේතු තමයි ඕවා. එක්ක අසමානද බලනවා, එක්ක සමානද බලනවා. එහෙම නැත්නම් අඩුයිද බලනවා, වැඩිද බලනවා. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. එතකොට මෙතනදී කියන්නේ අඩු හෝ සමාන. මේක කියන්නේ වැඩි, මේක කියන්නේ වැඩි හෝ සමාන. ඒතර පුතාලට එහෙනම ඇති. මම මේ කියාගෙන යනකොට මේ කොටස් වලින් අපි බලන්නේ කොන්දේසිය බලනවා. You are checking a condition here. Right? So you are using comparison operators. හරි. ඔතනදී අපි ඔයගලන්ගේ පොතේ දැන් ලියා ගන්නකොට පුතේ columns තුනකට යන්න. columns තුන තමයි එකක් තමයි if විතරක් තියෙන එක. if statement. if and if statement only. So your condition this condition checking only some condition and it will perform only if side but not the else part. Right? In second one, you are checking the if and else both. If ekai else ekai dekama check karna pude. The other one is nested if means if actually if ekak tiyena. If then again else if you are asking another question again. Ithara පුතාලගේ මම උගන්වපු විදිහට ඔයාලට මතක ඇති අපි මේකට මෙන්න මේ වගේ column තුනක් ගහගමු. එතකොට ඔයාලට පළවෙනි එකේ තියෙන්නේ if විතරයි. if විතරයි තියෙන්නේ. දෙවෙනි එකේ තියෙනවා පුතේ if else. මේක ලස්සන mind map එකක් තියෙනවා. තව ටිකකින් අපේ කවුරු හරි මෙතෙන්දී Google Classroom එකට අප්ලෝඩ් කරා. ඒක අපිට බලන්න පුළුවන්. if else විතරයි. ඊළඟ එක තමයි if else if කියන එක. කියන්නේ nested if කියන එක. මෙන්න මේක තුන්වෙනි ආකාරය. ඒතර ඔය ආකාර තුන ලස්සනට වමුවකට ගියොත් ඔයාලට මෙතෙන්දී බලා ගන්න පුළුවන් පිළිවෙලට flow chart තුනයි ඊට පස්සේ එකට අදාළ සුඩ කෝඩ් තුනයි ලස්සනට columns වලට අපි දාමු. ඒක අප්ලෝඩ් කරන්න දැන් අජිත් මට පුළුවන් රජිනිට පුළුවන් අප්ලෝඩ් කරන්න මේ සෙෂන් එක ඉවරනකොට අපි පෙන්නමු පන්තියේ හැමෝම යාළුවන්ට. right ඊළඟට අපි බලමු එකින් එක මේ කොටස් ටික. මේ මම අර කියපු if විතරක් තියෙන කොටස. if විතරයි තියෙන්නේ. ඒ කියන්නේ condition එක check කරනවා පුතේ if side එක විතරයි. only you are checking the if side but not the else part. නෑ පැත්තට මුකුත් වෙන්නේ නෑ. see it's nothing. මේ මුකුත් වෙන්නේ නෑ. then it's joining here then end. right okay we'll go to the code. මෙන්න මේකයි code එක. බලන්න code එක. right හරි මම code එක ඔයගලන්ට මෙහෙම පෙන්නන්නම්. මම දැක්කා මම ඊයේ වීඩියෝ එක බලද්දි මම type කරනකොට පොඩ්ඩක් size එකෙන් පොඩියට පේන්නේ. ඒකෙන්ද ඔයගලන්ට හොයාගන්න අමාරු හින්දා මම presentation එකේ එකක් පෙන්නනවා. ඊට පස්සේ තමයි මම පෙන්නන්නේ මම code එක ගහන ඊට පස්සේ. මෙතන පෙන්නන්නේ පුතේ m කියලා කිසියම් ලකුණක් ඉන්පුට් කරනවා. එහෙනම් මම ලකුණක් ඉන්පුට් කරන්න ඕනේ. කියන්නේ ඉන්පුට් කරන්න ඕනේ ලකුණක්. So you input m. මේක තමයි flow chart එකේ වෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? You check this m is greater than 30. වා 30 ද වඩා වැඩිද කියලා බලනවා. If it is yes, you can print good. මෙතන good කියලා කියනවා. එච්චරයි කරන්නේ. එක නෝනම් මුකුත් වෙන්නේ නැහැ. මෙහෙම යන්නේ. බලන්න.
මේ yes නම් විතරයි වෙන්නේ no නම් මොනවත් වෙන්නේ නැහැ. මෙන්න මේ flow chart එකට අදාළ Python code එක ඉදිරි. මේකේ Python syntax බලා ගන්න ඕනේ. syntax එක තමයි if කියලා ලියනවා. condition එක ලියනවා පුතේ. එතෙන්ද වට greater than less than අර මං කියපු ඕනම operator එකක් වට use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන දානවා colon එක. මේ colon එකකින් කියන්නේ මොකද්ද? මේ colon එකෙන් කියන්නේ compound statement එකක්. මේ condition එක බලලා මෙන්න මේක දිහා බලන්න කියලා ඔය කියන්නේ. තේරුණාද? right. ඒතර ඒකේ steps ගොඩාක් අපිට අපි යන්න පුළුවන් ඕන. right. ඔන්න දැන් අපි එක practical එකක් කරලා ඉමු. ඒතර idea එක ගන්න පුළුවන්. ඔන්න මම මුලින්ම erase කරනවා. flow chart එක erase කරා. මොකද අපි practical එක කරනකොට ඔයගලන්ට බලන්න පුළුවන්. මම අද තීරණය කරා ඔයගලගේ workshop එක වෙනස් විදිහකට කරන්න. මම පොඩි වෙලාවක් දෙනවා ඔයගලන්ට මේ practical එක කරන්න. මම මුලින්ම ගන්නවා අලුත් window එකක්. ඒ window එකේ මම ලියනවා ඔයාලට පේනවද? මම මේකේ size එක තවත් ටිකක් ලොකු කරන්න. දැන් ඔයගලන්ට හොඳට පේන්න ඕන. මොකද මම ස්ක්‍රීන් එකේ ඊයේ බලද්දි මට පෙවුනේ ගොඩක් පොඩියට. හරි. එහෙනම් ඔය කියන විදිහට ඉන්පුට් කරන විදිහ මම ඊයේ කියලා දුන්න කොහොමද m කියලා මම ගත්තා මාක්ස් වලට ඉන්පුට් කරන්න ඉන්පුට් ඔන්න බලන්න අද අපෝය බලාගෙන කරන්න හැටි ඉන්පුට් කරන්න වරහන් ඇතුලේ මොනවද කරන්න ඕනේ කියලා ලියනවා. enter ICT marks මේක තමයි ඉන්පුට් කරන්න කියලා කියන්නේ. හැබැයි මේ ඉන්පුට් කරන ICT marks වල integer කියන ඕන මම I කියනවා integer කියලා කියන්නේ පුතේ මොකද්ද? data type එක you can enter only whole numbers positive or negative whole numbers පූර්ණ සංඛ්‍යා ධන ඍණ ඉදිරිපත් කරන්න පුළුවන්. integer නම් පූර්ණ සංඛ්‍යා int කියලා දාන්නේ ඒකයි. මේකෙන් කරන්නේ පුතේ මේ type කරන එක integer බවට පරිවර්තනය කරගන්න. ඔන්න දැන් පළවෙනි මතාවට අලුත් කෝඩ් එක if කෝඩ් එක ඉගෙන ගන්නවා. if කියලා ලියනවා simple වලින් ලියන්නේ if condition එක ලියනවා m greater than 30 මෙන්න මේ column එක තිබ්බ ගමන් ඔයා enter කරනකොටම මෙතෙන්ට indent වෙලා එන්නේ. ඔන්න ඕක තමයි හේතුව මම flow chart එකක් සුඩ කෝඩ් කරද්දි පවා indent කරන්න කියලා දුන්නේ ඒකයි. ඒ කියන්නේ indent කරනවා කියලා කියන්නේ if නිසා වෙන්න ඕනේ මේකයි කියලා තමයි මේ කියන්නේ. මේ condition එක බලන්න ඒක නිසා කරන්න ඕනේ දේවල් මෙතන. right? එහෙනම් මම මෙතන දානවා print කරන්න නේද? print ලියන්නේ simple p ඔක්කොම simple keyword simple. දැන් මට දාන්න පුළුවන් very good. අපි good කියලා කියමුකෝ. good. නැත්නම් මම pass කියලා දාන්න. අපි pass කියමු. සාමාන්‍යයෙන් අපි කියන්නේ pass කියලානේ right. ඊට පස්සේ අපිට ඕන print මොන බලන්න තව ලස්සන වැඩ print m. මොකද මේ කියන්නේ? මෙතන double quotes දැම්මේ pass කියන වචනේ print වෙන්නේ. මේ m දාන්නේ m කියන්නේ පුතේ මේ basket එකේ නම. මං කිව්වා මේකට variable එකක් කියලා. මේ variable කියන්නේ මොකද්ද? memory space එකක්. මේකට තමයි ඔයා අර කියන number එක දාන්නේ. මේකට අපි කියමු ඔයා 90 දැම්මා කියලා. 90 දැම්ම නම් pass කියලා print වෙනවා විතරක් නෙමෙයි. ඒකයි මේ double quotes අස්සේ දැන් මේ pass කියන එක m කියන්නේ පුතේ මේක අස්සේ වැටිලා තියෙන 90 කියන අගය print කරනවා. හරි. දැන් මම program එක run කරනවා. මෙතන error එකක් මට පෙන්නනවා. very good. very good. හොඳයි තාම හොඳයි තවඩින්ගේ මේක රන් වෙද්දි මේ m එක බලමු මොකද වෙන්නේ කියලා රන් කරාන් පස්සේ මෙයා අයිඩෙන්ටිෆයි කරගන්න බෑ මොකද මෙතන m කියනවා මෙතන n කියනවා m කියලායි මම දාලා තියෙන්නේ නමුත් n කියලා මෙතන කියනවා ඒක වැරදි එහෙනම් මොකද වෙන්නේ m වෙන්න ඕනේ very good හරි අපි මේක if only කියලා මම දාන්නම් .py හැම විටම මතක තියාගන්න මොනවා හරි නමක් .py කියලා දානවා කළා ඊට පස්සේ මට පුළුවන් මේක run කරන්න.
ඔන්න බලන්න රන් කරාම එයා මට කියනවා මුලින්ම මොකද කියන්නේ? මොකද කියන්නේ? enter ICT marks. ඒ මොකක්ද එහෙම කිව්වේ? අර මම ලියපු කෝඩ් එක මෙන්න මේක මේ. enter ICT marks. එහෙනම් මම ICT marks 90. අර බාස්කට් එකට M කියන බාස්කට් එකට 90 දැම්මා. දැන් මේ 90 එක එයා බලනවා 90 එක වැඩිද කියලා බලනවා 30ට වඩා. වැඩි නම් මොකද්ද කරන්නේ? පාස් කියලා ලියනවා විතරක් නෙමෙයි ඒ 90 print කරනවා. ඒතර ඔය ටික කරාම හරියටම හරි. ඊළඟට පුතාලට මම ආයෙමත් ඉන්පුට් කරන්න හැටි පෙන්නනවා මේ විදිහට. මම ආයෙ පාරක් රන් කරනවා ප්‍රෝග්‍රෑම් එක. මේ බලන්න මම ආයෙ run module කිව්වහම නැවත පාරක් රන් වෙනවා. මම ආයෙ පෙන්නන්න. මම කියනවා 20 කියලා. දැන් මෙතනදී මොකද වෙන්නේ? 20 කිව්වහම මුකුත් නැහැ යනවා. ඇයි හේතුව? හේතුව තමයි else part එකේ මුකුත් ලියලා නැති නිසා. මෙතන මුකුත් ලියලා නැහැ මම. ඒ කියන්නේ එහෙනම් අපේ flow chart එකේ ඊළඟ අවධිය තමයි ඒක. මේක. if විතරක් නෙමෙයි else උත් තියෙන්න ඕනේ නම් දෙවෙනි අවස්ථාව ඒක. ඒ කියන්නේ if කියලා ලියලා ඔයාට ඕන දේ වෙන්න දානවා. else කියලා එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන සංඛ්‍යා දෙකක් ඉන්පුට් කරලා ඒ සංඛ්‍යාවෙන් A වැඩිද Bට නැත්නම් B වැඩිද Aට කියලා අහලා print කරන්න තමයි මේක program එක දාලා තියෙන්නේ. එහෙනම් පුතා අපි මගේ program එක දැන් අපි වෙනස් කරමු. මගේ program එකේ මම වෙනස් කරනවා else. ඔන්න දැන් මේක දෙවෙනි අවස්ථාව. flow chart වල දෙවෙනි අවස්ථාව selection වල මොකද if විතරක් නෙමෙයි else part එක තියෙනවා. එහෙනම් මම කියනවා print fail. ඒ විතරක් නෙමෙයි. මෙතන මම කියනවා print එයාටත් මම කියනවා m එක print කරන්න කියලා. හරිද? හරි. එතකොට ඔය විදිහට පුළුවන් අපිට selection එකක් if else parts දෙකම පාවිච්චි කරලා දෙන්න. එහෙනම් මම මේ පෙන්නන කෝඩ් එක හොඳට බලන්න. colon එක දාන තැන බලා ගන්න. indent කරන එක අමතක කරන්න එපා. indentation නැති වුනහම A level වල ලකුණු දෙන්නේ නැහැ. මෙන්න මේක බලන්න ඕනේ. මේ colon එක නැතුව ලකුණු දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ලකුණු ගන්න ඕන නම් මම මාකින් කරන හින්දා කියන්නේ පුතලට මෙන්න මේ වයින් ලකුණු ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යමු ඊළඟ අවස්ථාවට. ඒ තමයි ඔයකින් අහලා තියෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න අපි යමු. මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ? 2017 ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකොල්ලන්ටම කියන්න දාලා තියෙනවා. අපි බලමු. ගෘහස්ත විදුලි පරිභෝජනය සඳහා ගෙවිය යුතු මුදල පරිභෝජනය කරන ලද විදුලි ඒකක ගණන මත පදනම් වේ. පළමු ඒකක 64 දක්වා ඒකකයට රුපියල් 5 බැගින්ද ඉතිරි ඒකකයකට රුපියල් 10 බැගින්ද අය කරනු ලැබේ. ගෘහස්ත අංකය පෙරහා වර්තමාන විදුලි මනු කියවීම දුන් විට ගෘහස්ත හිමියන්ට අයවිය යුතු මුදල ගණනය කිරීමට ඇල්ගොරිතම් එකක්. අතට මේ ඇල්ගොරිතම් එක අඳින්න කියනකොට ඔයා ෆ්ලෝ chart එකක් භාවිතා කරලා මේ දීපු දත්තත් එක්ක අඳින්න ඕන. English medium අය the consumption of electricity at house in charge based on the number of units consumed. The first 64 units are charged at 5 rupees per unit and the rest is 10 per unit. ඔන්න මෙතන ප්‍රශ්නේ තමයි දෙන්නේ මෙහෙම. Draw a flow chart. See, draw a flow chart to represent an algorithm that can be used to compute the total amount to be charged from the household. ඔන්න මේක කියවන්න. Household number, when the household number and present previous reading input කරනකොට ඒ කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවා මම මේ ප්‍රශ්න විස්තර කරලා දෙන්න.
ඔගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ගෙවල් වලට එනවා මීටර් රීඩර්ස්ලා. ඒතර මේ මීටර් රීඩර්ස්ලා ආවට පස්සේ ඒගොල්ලෝ මුලින්ම කරන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර අංකය ලියා ගන්නවා. නේද? එහෙනම් ඒක තමයි පළවෙනි ඉන්පුට් එක. මේ මෙතන දාලා තිනවා when household number. ඔන්න මම උදාහරණයක් කරනවා මගේ ගෙදර අංකය 130. එතකොට 130 කියලා දාගන්න මුලින්ම. ඊළඟට present and previous reading of the electricity meter. ඒ කියන්නේ මොකද්ද? ඔන්න ගිය මාසේ මගේ මීටර එකේ තිබුණා 2000 කියලා. එහෙනම් මේ මාසේ වෙනකොට මොකද්ද වෙන්න ඕනේ? 2100වත් වෙන්න එපා අඩු ගානේ පොඩ්ඩක් හරි වැඩි වෙලා තියෙන්නේ නෑ මම පරිභෝජනය කරනවනේ. ඔන්න ඔතන වෙනසෙන් මට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක නම් last month meter reading එක මේක නම් this month meter reading එක මට මේ අන්තරයෙන් එන්නේ මොකද්ද? this month එකෙන් අඩු කරා නම් last month මට ලැබෙන්නේ මොකද්ද පුතේ? මට ලැබෙනවා units ගාන ලැබෙනවා. එතකොට ඔයාට ඔය අවබෝධය තියෙන්න ඕන. එහෙනම් මේකේ මාකින් ස්කීම් එකේ හරි පුදුම විදිහට ලකුණු දුන්නේ මම පෙන්නන්නම් මාකින් ස්කීම් එකේ ලකුණු දීපු විදිහ. එතනදී අපි ඉන්පුට් තුනක්ම බැලුවා පළවෙනි ලකුණ ගන්න මම ඔයාලට මාකින් ස්කීම් එකෙම පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ read household number කියලා HNO read it was a present reading R present previous reading R previous පුතේ මෙතන මේ තුනම තිබුණොත් තමයි අර ලකුණ ලැබෙන්නේ ඉන්පුට් තුනම සාර්ථක වෙන. සමහර ගොඩාක් ළමයි මම බලපු පේපර්ස් වල පුතේ මේක අමතක වෙලා. ඒවට එකපාරට ඔලුවට එන්නේ මීටර් රීඩින්ග්ස් දෙක ගත්තා නම් හරි කියලා. නමුත් ප්‍රශ්නය තුල තිබුණු මෙන්න මේ පොයින්ට් එක යාලට මිස් වෙලා තියෙනවා. household number එක. එතනින් අපරාධේ මේ ලකුණ මිස් වෙලා තියෙනවා. ඊළඟට පුතේ මේ බලන්න unit use කොහොමද හොයන්නේ? present එකෙන් past එක අඩු කරලා ගත්තා නම් හරි. ඒ වගේ එක බිඳුවට සෙට් කරලා තියාගත්තොත් හොඳයි. හරිද? එතකොට මේ දෙකත් කරගන්න ඕනේ. right සාමාන්‍යයෙන් අපි කැල්කියුලේෂන් එකක් වෙනකොට උදාහරණයක් සංඛ්‍යා දෙකක එකතුව ගන්න කිව්වත් අර ටෝටල් බොක්ස් එක බිඳුවේ තියාගත්තොත් හොඳයි. මොකද අපි සාමාන්‍යයෙන් ඒ කැල්කියුලේෂන් එකක් වෙන බාස්කට් එක අපි එම්ටි කරලා තියාගන්නවා. right ඔයාලට මතක ඇති මම ක්ලාස් එකේදී බොක්ස් එකක් පෙන්නලා ඒක හිස් කරන්නේ ඇයි? ඒක ASCII කලින් කීයක් හරි දාලා තිබුණොත් කවුරු හරි නේද? වැරදිලා එකතු වෙන්නේ. ඒක නිසා. එතකොට ඔයගලන්ට මතක ඇති ෆ්ලෝ chart එක කරනකොට අපි මෙන්න මේ වගේ decision box එකක් දාලා ලිව්වා unit used 64ට වඩා වැඩි නම් මොකද කරන්නේ? yes නම් මොකද කරන්නේ? අපි මේක අඳගමු මේ වගේ. මෙන්න මෙහෙමනේ ඔය කියන්නේ. ඔය කියන 64ට වඩා වැඩි වුණොත් මොකද කරන්නේ? මේ මූලික 64ට අඩු නම් රුපියල් 5 ගානේ charge කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක. කොහොමද ඉතින් මේ ටික charge වෙනවනේ? දැන් අපි කියමු 64ට වඩා දෙකක් වැඩි වුණා කියලා 66 කියලා හිතන්නකෝ. දෙකයිනේ වැඩි. ඒ වැඩිපුර දෙකට තමයි හොයාගන්න මෙතනින්. unit use ගාන මෙතනින් අහුවෙන්නේ 64ක් use කරලා තිනවා. ඒකෙන් 66ක් use කරලා තියෙනවා පුතේ. එතකොට දෙකයි වැඩි නේද? දෙකයි වැඩි. ඒතර මේ වැඩිපුර දෙක තමයි මෙතනින් හොයාගන්නේ. කොහොමද හොයන්නේ? unit used අඩු කිරීම 64. ඒ කියන්නේ 64 තමයි සීමාව. මේකනේ සීමාව. දැන් මට හම්බ වෙනවා පුතා වැඩිපුර භාවිතා කරපු ඒකක ගණන. ඒක වැඩි කරනවා රුපියල් 10න්. ඔන්න දැන් හරි නේද? හරි දැන් ඔන්න වැඩිපුර ටික හොයාගත්තා. ඔන්න දැන් අපිට මේ දෙක එකතු කරා නම් හරියට ඔන්න මම ගානක් හදලා පෙන්නන්න. කිසියම් කෙනෙක් 66ක් යූස් කරලා තියෙනවා. එහෙනම් එයාට 64 වරක් 5 වෙනම ලියා ගන්න ඕනේ. 64 වරක් 5 ඊළඟට යන්නේ මොකද්ද? අර වැඩිපුර දෙක වැඩි කිරීම රුපියල් 100. මෙතෙන්දී මේ A level marking scheme එකේදී මේ රුපියල් ගාන ආපු නිසා පුතේ මේ ශත ගාන අපි
ලියන්න කියලා බලාපොරොත්තු වුණා. නමුත් ෆ්ලෝ chart එකේදී කිසියම් දරුවෙක් ඔයා නිකම්ම 5යි දවන්න පුරුදු 5 කියලා ලියලානේ ඔහොම ලිව්වට ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රෝග්‍රෑම් එකේදී මේක ශත ගාණක් නිසා ඒ කියන්නේ ෆ්ලෝටිං පොයින්ට් ආන්සර් එකක් වෙන්න ඕනේ හින්දා මෙන්න මේ විදිහට තිතක් තියලා 0.0 කියන්නේ ශත ගාණ නිරූපණය කරන්න කියලා බලාපොරොත්තු වුණා. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එක දැන් ලියමු. ප්‍රෝග්‍රෑම් එකේ මාකින් ස්කීම් එක මම ඔයගලන්ට පෙන්නන්නම් ඊට පස්සේ. මෙතනදී ප්‍රෝග්‍රෑම් එකේදී අර විදිහටම අපි යමු. ඔන්න house number එක HNO සමානයි එකක් integer එකක් input enter house number ඊළඟ එක last meter reading LM කියන්නේ මගේ last meter reading එක LM සමානයි එකත් integer නේ යන්නේ input double quotes අතරේ මම ලියනවා enter last month reading දෙවෙනි එක තව බ්‍රැකට් එකක් ඕනේ මොකද මෙතන බ්‍රැකට්ස් 1යි 2යි දෙකක් කරේ නම් දෙකක් වහන්න ඕනේ මේ පැත්තෙන් එකයි ඒ නියමය මෙතන කරන්නේ ඉන්ටිජර් බවට පරිවර්තනය කරනවා එහෙනම් this month එකට tm කියලා දානවා මේකම කොපි කරා නම් හරි සමනෙන් ලියන්න පුරුදු කරගන්න තර ඔයාලා ලේසි මේ last වෙනකොට this month meter reading දැන් එකක් lm අනික දැන් මම ඊළඟට මගේ process එක මොකද process එක unit units සමානයි වැඩි එක එන්නේ මොකද්ද this month last month දැන් මේ වැඩි එක එහෙනම් tm වලින් අඩු කරන්න last month එක දැන් ඔතෙන්ට ආව process කරලා දැන් මම if එක වැඩ කරනවා if units අඩුයි නම් 64ට අපි වැඩි කියලා යන්කෝ එහෙමනේ ගියේ 64ට වැඩි නම් මොකද්ද වෙන්නේ ලොකු ගණනය කිරීමක් වෙනවා බිල් එක සමානයි බිල් එක හදගන්න අපි බිල් එක සමානයි මුලින්ම අපි ගමු අර 64 අපිට ඕන නම් ඒවා බ්‍රැකට් කර කර යන්න පුළුවන් ඒක ලේසි 64 වැඩි කරන්න ඕනේ රුපියල් 5 මොන මෙහෙම දාන්න ඕනේ එක්සෑම් එකේ මේක බලාපොරොත්තු වුණා. ඔකට එකතු කරන්න ඕනේ අර වැඩිපුර යුනිට්ස් ගන්න. සමහර දරුවෝ ඒකත් හොයලා තිබුණා මෙතෙන්දී. මේක පේලි දෙකකට කරලා තිබුණා සමහර මෙතනින්. මගේ මම බලපු පැනල් එකේ ගොඩක් අම මෙතනින් එක්ස්ට්‍රා යුනිට්ස් නැත්නම් එක්සීඩ් යුනිට්ස් හරි මොකක් හරි දාලා තිබුණා මේ තම වේරියබල් එකක් කරන් තිබුණා. ඒතර ඒක තමයි මෙතනින් රුපියල් 10න් වැඩි කරලා ගත්තේ. ඉතින් මම මෙහෙම කරන්න. මම units ගාන units number of units ඒ කියන්නේ මෙතන මේ ගාන ස්පෙලිං වැරදුනා units ගාන අඩු කරන්න ඕනේ 65ක් හරිද හරි දැන් මොකද මම කරන්නේ ඕක දැන් වැඩි කරන්න පුළුවන් කාගෙන්ද 10යි දැන් හරිනේ හරි right එතකොට හරි එතකොට අපිට මෙතන අපි පොඩ්ඩක් බලමු පුතේ ඔයා කියන කතාව හරි අපි බලමු 64ක්ද කියන පුතා අහන්නේ මෙතන පෙන්නලා තියෙන්නේ question එකේ බලමුකෝ ගිහිල්ලා question එකේ කියන්නේ මොකද්ද කියලා බලන්න assume if the first 64 හරි එතකොට එහෙනම් first 64 කියලා කියනවා නම් මොකද්ද වෙන්න ඕනේ 64ට වඩා වැටෙන කෙනේ 64න් තමයි අඩු කරන්න ඕනේ. කියන්නේ 64 දක්වා වෙන ප්‍රමාණය තමයි මට ඕනේ. මෙතන හරියටම හරි. මෙතන 65 නෙමෙයි වෙන්න ඕනේ. 64 very good. මොකද first 64 තමයි ගන්න ඕනේ. ඒතර 64 පළවෙනි 64 දැන් මෙතෙන්ට කැල්කියුලේට් වුණා. right දැන් අපි එතන ඉඳන් තමයි වැඩිපුර ටික හොයා ගන්න ඕනේ. මම කිව්වේ සමහර ළමයි මේ කාරණා තිබුණා එක්ස්ට්‍රා කියලා. අපිට ගන්න පුළුවන් x සමානයි කියලා
මෙන්න මේ කැලේ තෙන්ට අරන් තිබුණා. තවත් සරලව කියනවා නම් එතකොට මෙයා වැඩි කරන්න ඕනේ x වලින් තමයි. අර වැඩිපුර ගාන තමයි මෙතනින් මේ එන්නේ. සමහර දරුවෝ මෙහෙමත් කළා තුනතර පේලි දෙකකට ලකුණු දුන්නා අපි. ඒක ගැටලුවක් නෑ. මේකත් හරි. එහෙම නැත්තම් මොකද උනේ? else නම් කෙලින්ම බිල් එක සමානයි. බිල් එක සමානයි. අපිට පුළුවන් පළවෙනි කොටසකට යන්නේ ඒ කියන්නේ units වැඩි කරන්න ඕනේ. දැන් අපි කිව්ව units 20යි පාවිච්චි කරලා තියෙන කියලා. එහෙනම් රුපියල් 5න් වැඩි කරන්න. මොකද යාලා වැඩිපුර පාවිච්චි කළා. ඕන ඕකයි ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ? දැන් ආපු උත්තරයක් තියෙනවානේ. ඒක print කරන්න ඕනේ. print කරන්න ඕනේ මොකද්ද? house number එකත් එක්ක. HNO එකයි bill එකයි print කරන්න ඕනේ. right? හරි. එතකොට මෙතෙන්දී අපිට ඕන මෙතෙන්දී පුතා bracket එක දාන්න පුළුවන්. ගැටලුවක් නෑ. වාක්‍ය විදිහට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේකම ගෙනහල්ලා මේ වෙනුවට දාන්න පුළුවන්. right? මේ සමහර brackets අවශ්‍ය වෙන්නේ. හේතුව ඇයි දන්නවද? units ගාන 64ට වඩා වැඩි නම් 64 වැඩි කරනවා 5න් කෙලින්ම. ඊට පස්සේ කරන්නේ වැඩිපුර 67 units ගාන වැඩි ඒ ටික වැඩිපුර ටික හොයා ගන්නවා. ඒක රුපියල් 10න් වැඩි කරනවා. ඊට පස්සේ මේකත් අඩු ගාන හම්බ වෙනවා. ඒ අඩු ගාන බිල් එකෙන් units ගාන ගන්නවා. ඒ units ගාන වැඩි කරනවා රුපියල් 5න්. ඒ කියන්නේ units ගාන 64ට අඩු අයට රුපියල් 5 ගානේ. දැන් මේ බිල් එක අවසානයේ මුද්‍රණය කරන්න විතරයි තියෙන්නේ. එතකොට උත්තරේ ලැබෙන්න ඕන. මේක තමයි ප්‍රෝග්‍රෑම් එක. අපි ලියන්න ඕන ප්‍රෝග්‍රෑම් එක මේක. එහෙනම් අපි මේක රන් කරලා බලමු. ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනිටම අහනවා මගේ house number එක දානවා 130. last month meter reading එකේ 2000ක් තිබුණා කියලා කියමු. this month reading එකේ 2100ක්. ඒ කියන්නේ 100ක් වැඩි. right? එතකොට අපිට එන බිල තමයි මේ ගණනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ 100න් මෙතන ගන්නවා වැඩිපුර ටික අර ගන්නවා. ඒ ටික රුපියල් 10න් වැඩි කරනවා. අනෙක් ටික රුපියල් 5න් වැඩි කරා නම් හරි. ඒ කියන්නේ මූලික මේ යුනිට්ස් ටිකට පළවෙනි යුනිට්ස් 64 වෙනකන් රුපියල් 5 දක්වාද වැඩිපුර අය කරන මුදල තමයි අර රුපියල් 10 ගානේ අය කරන්නේ. හරි. ඒතර අපිට ඔය විදිහට ගාණක් හදන්න පුළුවන්. ඊළඟට පුතාලා මෙන්න මේ ටික ලියා ගන්න. අපි ඊළඟ සෙෂන් එක කෝල් කරනකොට මෙන්න මේ questions ටික ලියා ගන්න ඕනේ. මෙන්න මේක. මම PDF එකකින් ගත්තා. අපි යමු පේපර් එක කරන්න ඕනේ. ඔයගලන්ට පේපර් එකක් තිබුණා ඒකත් කරන්න. මේ තියෙන්නේ ආන්සර් එක. මෙතනදී මම අර කියපු ශතගාන දුන්නේ නැත්නම් ලකුණු ගන්න බෑ කියලා තියෙන්නේ. right? ශතගාන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ ඉන්පුට්ස් තුනම තියෙන්න ඕනේ. right? output එකේ payment එක විතරයි අරන් තියෙන්නේ. මම අර bill මේකත් print කරා. සාමේ එකට ලකුණු තිබුණේ නැහැ house number එක. නමුත් ඒක දැම්මා කියලා අඩු වෙන්නේ නැහැ. right? මේ තියෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක ලියපු එක. හරි. එහෙනම් අපි සෙෂන් එක ආයි කෝල් කරනවා ඊළඟ සෙෂන් එකේදී අපි තව සිලෙක්ෂන්ස් වල ප්‍රශ්න ටිකක් කරනවා. even දෙනු ලබන ධන නිඛිලයක් ඔත්තේද ඉරක්කේද යන බව පෙන්වන්න කියන එකට ලියන්න තියෙනවා. ගොඩක් ඉඩ දීලා තියෙනවා ඒගොල්ලෝ. මේක කියන්න තියෙන්නේ මොකද්ද? අපි ගිය සතියේ ෆ්ලෝ chart කරනකොට කරා සංඛ්‍යාව දෙකෙන් බෙදා එන ඉතිරිය එක නම් ඔත්තේ වෙයි, එසේ නොමැතිනම් ඉරට්ටේ වෙයි. එතකොට ඔයාලා ලියන්න ඕනේ
take the positive integer and divide by 2, and if the remainder is equal to 1, the number is odd, otherwise it is even, right? ඊට පස්සේ අහලා තියෙනවා second question එක විදිහට develop a flow chart. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම ටිකක් ක්ලික් කරන්න. Develop the flow chart. Develop a flow chart to represent the algorithm. ඒතර අපිට flow chart එක හඳින්න ඕනේ මේකේ. අපි මේක discuss කරපු ප්‍රශ්නය. මම කියන්නේ මේකට අපිට බැරිද සුදු කෝඩ් එකක් කරන්න. හරි. ඔන්න සුදු කෝඩ් එක කරපු ආයත පුළුවන් Python කෝඩ් එකක් මෙහෙමම දාන්න. හරි. මම මේකම ගන්නම් Python කෝඩ් එක විදිහට. මොකද ඔය කියන්නේ number එකක් input කරන්න. නම් number කියලා මම කියනවා integer කියනවා input කරන්න කියලා කියනවා. බලන්න ලියන හැටි කෝඩ් එක. හරි. දැන් මම කියනවා enter number. ඕකනේ පළවෙනි දේ number එක input කරන්න. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොනවා හරි නමක්. අපි කියමු x කියලා. x සමානයි මම කියනවා x සමානයි. ඔයාලට මම ඊයේ ඉගෙනුවා mathematical operator එකක් number එක අරගෙන බෙදලා දෙකෙන් ඉතිරිය ගන්න operator එකක් කියලා දුන්නා. කෙලින්ම ඉතිරිය ගන්න ක්‍රමයක්. මොකක්ද ඒකේ නම? මේ percentage mark එක කියන්නේ remainder after integer division. remainder එක ගන්න ක්‍රමයක් මම කියලා දුන්නා. එහෙනම් මේකෙන් මොකද එන්නේ? සංඛ්‍යාව බෙදලා දෙකෙන් ඉතිරිය ගන්න. දැන් මට තියෙන්නේ මොකද්ද? question එක අහන්න. if ඔය x කියන එක සමානද කියලා එකක් ගහලා බෑ. සමානද බලන්න double equal ගහන්න ඕනේ. සමානද බලන්න එකට එහෙමනම් print කරන්න මොකක් කියලාද print කරන්නේ? එක නම් ඔත්තේ odd. එහෙම නැත්තම් කියන්නේ else දෙක තියෙනවා. මොකද්ද දැන් ලියන්නේ? even. දැන් මගේ ප්‍රෝග්‍රෑම් එක ලියලත් ඉවරයි. දැන් මම මේක run කරනවා. run module. දැන් මට කියනවා enter number. මම number එකක් ගහනවා 3. එහෙනම් එන්න ඕනේ මොකක් කියලාද? ඔත් එක කියලා odd. එහෙනම් ආයෙ මම මේක මකලා අයින් කරලා ආයෙ run module කියලා run කරනවා තව පාරක්. දැන් number එක දානවා 2යි කියලා. දැන් එන්න ඕනේ මොකද්ද? even. even number එකක්. දැන් ඔයාලට තේරෙන්නේ නැති ඔයාට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. අපි කියමුකෝ පුතේ මෙහෙම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ෆ්ලෝ chart එක ගත්තොත් මෙහෙමනේ යන්නේ. මේක මවා ගන්න ෆ්ලෝ chart එකක් එක්ක හැම විටම මේම decision box එක යනවා. ඔය කියන x එක මම මෙතන ඉඳන් අඳින්නේ x එක සමානද බලන්න එකට. එහෙමනම් yes නම් no නම්. මේක මවා ගන්න ෆ්ලෝ chart එකක් එක්ක හැම විටම මම yes නම් odd no නම් even. දැන් පුතේ මේ දෙක එකතු වෙනවනේ. එකතු වෙලා මෙතන කියනෝනේ අපි කියමු මෙතන දානවා මොනවා හරි print එකක් දානවා goodbye කියලා. bye කියලා ලියමුකෝ. right. එතකොට අපි කොහොමද මේක ලියන්නේ? කොහොමද මේක ලියන්නේ? එතකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඒ කොටස ලියන්නේ if එකෙන් එහා පැත්තේ if එකෙන් එහා පැත්තේ මෙන්න මෙහෙම if ඔක්කොම ඉවරුනාට පස්සේ end if වුණාට පස්සේ වෙන දේ අපි මෙහෙම කළා print කියලා ලියනවා. බලන්න ඒකේ ඉන්ඩෙන්ටේෂන් එක අයින් කරා විතරයි. print bye කියලා. දැන් ඔච්චරයි තියෙන්නේ. කියන්නේ මේ dot එකෙන් මෙතනින් එහා end if ට පස්සේ algorithm එකේ නම් අපි end if කියලා ලියනවා. මේවා end if නෑනේ. if then ඒවා මුකුත් නෑ. මේකේ තියෙන then වෙනකොට 32. right? දැන් මේකෙන් කියවෙන්නේ if ඉවරයි කියලා කියවෙන්නේ මෙතන. මේ තමයි if ගේ පැත්ත කියන්නේ indent කරනකොට, else ගේ පැත්ත කියන්නේ else ට indent කරනකොට. දැන් තේරෙන්න ඕනේ මේ පැත්තේ මේ කොටස කියලා මේක print number.
කොහොමද දාන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් if else පාවිච්චි කරලා ලියන්න කියලා. ඔන්න මම දැන් ඊළඟට යනවා. ඊළඟට මම යනවා. ඔයගලගේ ප්‍රසන්ටේෂන් එකේ ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා බලන්න. ඊළඟට මම ලෑස්ති කරලා තියෙනවා මේ අපි කලින් කරපු එක print pass මේ එකේ සුඩ කෝඩ් එකත් එක්ක යන එක මේ එකේ Python කෝඩ් එක හොඳට බලා ගන්න. මම මේ යන්නේ ආපහු ඊට පස්සේ යනවා question එක යනවා input marks if marks is more than 40 pass otherwise fail. මේ දැන් මොහොතකට කලින් කරපු જાතියේ ඒ වර්ගය එකක්. මෙන්න අදාළ සුඩ කෝඩ් එකේ කාලිනම මම ඉන්ඩෙන්ෂන් යනවා. මේ endif කියන්නේ මේ dot එක. මේ තියෙන්නේ දැන් කරපු එක. මේකෙන් තමයි මම ප්‍රශ්න දෙකක්ම කරේ. එකක් තමයි 2017 විදුලි බිල ගණනය කිරීමේ ප්‍රශ්නය කරා. ඊළඟට මම 2012 ඔත්තේ දිගට හේතු බලන එක කරා. මොකද දැන් මම යනවා අලුත් එකකට. මේක තමයි තුන්වෙනි ආකාරය. මට අවශ්‍ය වෙන්නේ ලකුණු දානවා ඉන්පුට් කරනවා 70ට වැඩි නම් very good. ඒ කියන්නේ මෙතනින් උඩ very good. ඊට පස්සේ මෙතනින් උඩ good. ඉතුරු අය bad. හරිද? right. එහෙනම් ඒකට flow chart එක ඔයගොල්ලෝ දන්නවා අඳින්නේ කොහොමද කියලා. ඒකට මම සුදු කෝඩ් එක පෙන්නන්නම් මෙහෙම. ඒතර ඇත්තටම මෙතනදී වෙන්නේ පුතේ අපි question එක අහනවා. පළවෙනි question එක අහනවා x කියන එක 70ට වැඩිද කියලා අහන්නේ මුලින්ම. හෝ සමානද උන අලුත් සිම්බල් එක ගන්නේ greater than or equal අනිත් පැත්තට ලියන්න ඕන එක greater than or equal මුලින් greater than ඊට පස්සේ equal මම පොඩ්ඩක් මකලා ලියන්න නැත්නම් වැරදි විදිහට ඔයගලන්ට අර්ථකථනය වෙයි. Greater than or equal. If it is greater than or equal, you can go for very good. මේකයි flow chart එක. Yes නම්. No නම් ආයෙ ප්‍රශ්නයක්. පුතේ මේ ආයෙ ප්‍රශ්නයක්. ආයෙ අහනවා ප්‍රශ්නේ. මොකද්ද? ආයෙ අහනවා x greater than 4 or equal to 40. එහෙම වුණොත් මොකද කියන්නේ? good කියනවා. good. yes නම් no වුණොත් bad. මේකත් no. bad. දැන් මේකයි එකතු වෙනවා. අන්න ඒක තමයි මේ endif එක. ඒකට මෙයා එකතු වෙනවා. එළිය පාරෙන් යන්නේ. මේ endif එක. මේක මෙතන. මේ endif එක මෙතන. මෙන්න මෙතන. දැන් තේරුණා නේද පුතාලට? ඒ කියන්නේ මෙතන ප්‍රශ්න දෙකක් අහනවා. පාත් තුනකට යන්න නැත්නම් alternate paths තුනකට යන්න questions දෙකක් අහනවා. දැන් අපි මේ පැත්ත විතරක් පොඩ්ඩක් මකලා flow chart එකයි සුඩ කෝඩ් එකයි හොඳට අධ්‍යයනය කරලා දැන් අපි යන්න කෝඩ් එක ලියන්නකොට හරි මම කෝඩ් එක ලියනකොට පුතේ flow chart එක පේනවා මට. ඔයාලටත් පේන්න ඕනේ. මම දැන් මේකට ගැලපෙන ලියන්න හදන්නේ. මේක මකනවා x කියලා නම්බර් එකක් මම ඉන්පුට් කරනවා. input integer type input. බලන්න මම ලියන හැටි. enter marks. අපි මෙතන නම්බර් කියලා නේද ගත්තේ? දැන් මේ නම්බර් එක මුලින්ම අහන්නේ if ඔන්න මම පටන් ගන්න if එක මම පොඩ්ඩක් ඉඩ අරගෙන ලියනවා. if ඔය කියන x කියන සංඛ්‍යාව නම්බර් එක greater than or equal 70 නම් අන්න දැකලා මම ඩොට් එක තිබ්බා. මොකද්ද වෙන්න ඕනේ? print very good. එහෙම නැත්තම් කියන්නේ මොකද්ද else? දැන් අපිට
මෙතනදී පාවිච්චි කරන ලස්සන දෙයක් elif ඔන්න අලුත් එකක් මම කියදෙන elif කියලා කියනවා. else if කියන එක තමයි මේ Python වල elif කියලා කියන්නේ. elif ඔන්න අලුත් දෙයක්. දැන් ඉගෙන ගත්තේ අලුත් දෙයක්. දැන් අහනවා elif x greater than 40 ද එහෙම නැත්නම් මේකද මේ අහන්නේ එහෙම නැත්නම් කියලා අහනවා. right එහෙමනම් කියනවා print good දැන් ඉතින් සුපුරුදු else එක මේක ඉතින් අලුත් දෙයක් නෙමෙයි කලින් අපි කරපු જાති else එක. එහෙම නැත්නම් ඉතින් ඉතුරු වෙන්නේ bad. හරි. ඔන්න ඔච්චරයි. අලුතෙන් දෙයකට තියෙන list විතරයි. දැන් මම මේක run කරනවා. run කරාට පස්සේ දැන් ආයි ඔයාලට අර goodbye එකක් දානවා නම් කොහෙද දාන්නේ? මෙන්න මෙතන එළියෙන් end if වුණාට පස්සේ වෙන goodbye එක දාන්නේ මෙතන. ඔක්කොම වුණාට පස්සේ එතන කොහොම මොන පාරේ ගියත් goodbye එක වැඩ කරනවා. තේරුණාද ඔයාලට? මෙතනින් ඉවර වෙන එක නැත්නම් end of the program. ලස්සනට ලියන්න පුළුවන්. the end program එක ඉවරයි කියලා කියන්නේ. එතකොට ඒක මෙන්න මෙතන මෙන්න මේ මුල්ලෙන් මේ dot එකටත් එළියෙන් තියෙන්නේ. හරි දැන් මගේ program එක run කරනවා. run module enter number. So my number is 19. So it should be very good. The end. The end එක කොහොමද කියනවා? හැම පාරෙම යනවා. නැවත පාරක් run කරනවා. හැම විටම යන්න ඕනේ program එකට ගිහිලා run menu එකේ run module එකකින් යන්න පුතේ. ආය යන shell එකට එන්නේ. number එක දානවා 55. එතකොට good. මේක very good. මේක good. මොකද 70ට 40යි අතර මේක තියෙන්නේ. තව පාරක් යනවා. program එකට යනවා. ලියපු program එකට යනවා පුතේ. ආයි run module. තුන්වෙනි පාරටත් run වෙනවා. මම ඒකට දාන්නේ 12. එතකොට කියනවා bad මේ program එක තුන් පාරක් run කරලා තියෙනවා. program එක තුන් පාරක් run කරලා ලියලා තියෙනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා මම මේ කියන්නේ කීයේ කතාව. මම මේ කියන්නේ ගියේ ඔයාලට if else කියලා nested if ඔනේ වචනය යනවා. nested if එතකොට අර දූලගේ මේ mind map එකේදී මම නැවත mind map එකට යන්නම්. mind map එකේ මේ පෙන්නලා තියෙන mind map එකේ මම මේක මැපුවොත් දැන් හොඳට පෙනේ. මේ පෙන්නලා තියෙන කොටස තමයි ඔය කියන්නේ. sorry මෙතින් if else if elif මෙතින් elif එක. ඉතින් මේක හොඳට අරගන්න මේක A3 එකකට මේ පුතා ඩිසයින් කරලා තියෙන්නේ. මේක සියලුම Python ටික මේකේ බලා ගන්න පුළුවන්. අමෙතිනේ භාග්‍ය සල්ගාදු කියලා මේක තමයි අන්තිම එක. හොඳටම කරපෙක යා. ඒ version දෙක තුනකින් යා ලස්සනට කරේ. මේ අර mathematical operators ටික හරි පිළිවෙලට කරලා තිබුණා. පුතා මේ sessions එකකටවත් හිටියේ නෑ වගේ මට මතක. එයා දන්න කෙනෙක් එයාට call කරන්න මේ sessions ටිකක් යනවා කියලා. දැන් මගේ ඊළඟ අරමුණ තමයි presentation එකේ ඔයගලන්ට ඉතුරු කොටස් ටික පෙන්නගෙන යන්න. මේ තියෙන්නේ අදාළ program එකේ තියෙන මේ program එකේ else if කියන එක මේ else if කියන එක මම ලස්සනට පාට කරලා අරන් තියෙනවා. මේ Pascal code එක මේ පැත්තේ තියෙන්නේ මම අත පැත්තේ දකුණු අත පැත්තේ තියෙන්නේ වාගේ Python code එක. ඒකට ඔයාලට Python code එකේ තියෙන වෙනස අහගෙන elif කියලා ඉඳලා තියෙන ඔච්චරයි වෙනසකට තියෙන්නේ. හරි දැන් ඕකෙන් පස්සේ මෙන්න මේ chart එක තමයි අර mind map එකේ භාග්‍ය කරලා තියෙන්නේ. ඒ වගේම ජිත්මා ඒ වගේම රජිනි තුන්දෙනාම කරලා තිබුණේ මේ විදිහට mind map එකක් හදපු එක තමයි. ඔයගොල්ලෝ හැමෝම කරන්න ඕනේ පොතේ ලියලා තියෙන්නේ මේ ක්‍රමයට තමයි. උන දැන් ප්‍රශ්න ටික ලියා ගන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ input length and width සිංහල මීඩියම් එකේ තියාගෙන දිගපල්ල input කර මුලින්ම සමචතුරස්‍රයක් යන්න මුද්‍රණය. ඒ කියන්නේ අපිට මෙන්න මෙච්චරයි ඕනේ. මම else පැත්තක් නැහැ. right? එහෙනම් මේකයි program එක. length එක input කරනවා. width එක input කරනවා. අර විදිහටම integer එකක් විදිහට
length සමානද මේ බලන්න කියලා කියන්නේ comparison operator එකක් සමානද බලන්න එහෙම නම් print square කියලා එනවා. ඔය ප්‍රශ්නේ තවත් develop කරොත් input length and width ඔතෙන්ද කියනවා check whether it is square or rectangle දෙකෙන් ඕන එකක්. සමාන ගානක් දැම්මොත් උදාහරණයක් 5යි 5යි දැම්මොත් square 5යි 10යි දැම්මොත් that's a rectangle. right? කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ? ඔයාගේ දෙවෙනි ක්‍රමයට යන්න පුළුවන් ඒකට. ඊළඟ ප්‍රශ්නය enter marks 50 වලට වඩා වැඩි නම් pass එහෙම නැත්නම් fail. තුන්වෙනි ප්‍රශ්නය enter marks if it is greater than 50 pass otherwise fail. මේ තමයි ප්‍රෝග්‍රෑම් එක. මේ question එක මේ හැම එකක්ම කරන්නේ මගේ presentation එක බලන්න නැතුව පුතාලා කරන්න. presentation එකේ උත්තර ටික තියෙනවා. මට අර කලින් වගේ රජිනි දුව වගේ ප්‍රශ්නේ උත්තරේ ලස්සනට කරලා එවන්න ඕන. ඊළඟට මෙන්න අර 2012 ප්‍රශ්නේ මම දුන්න ධන නිඛිලයක් ආදානය කර ඒ ඔත්තේ දිරක්කේද යන්න මුද්‍රණය කරන්න. Write a program to input positive number and display if it is an even or odd. මෙන්න මම දැන් කරපු ප්‍රශ්නේ නම්බර් කියලා අරගෙන ඒ නම්බර් එක බෙදලා සමහර දරුවෝ මෙන්න මෙතෙන්ටම ගන්නවා if කියලා මේ ඉක්වේෂන් එක මෙතෙන්ට දාන්න පුළුවන් පුතේ ප්‍රශ්නයක් නැහැ. කෙලිම මෙතෙන්ට දානවා. මේ කැල කෙලිම මෙතෙන්ට දානවා. ප්‍රශ්නයක්. ඊළඟට ලස්සන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කරන්න ඔයගොල්ලන්ට මම ඉගෙනුවා සියලුම ඔපරේටර්ස් ටික. මේ ප්‍රශ්න කරලා තියෙන්නේ මෙහෙමයි. නම්බර් එකක් ඉන්පුට් කරනවා. දෙවෙනි නම්බර් එක ඉන්පුට් කරනවා. නම්බර්ස් දෙකක් ඉන්පුට් කරනවා. ඊට පස්සේ ඔයාලට දෙන අවස්ථාවක් කැරක්ටර් එකක් ඉන්පුට් කරන මොකක් හරි. ඒ කියන්නේ ඒක ධන ලකුණ දැම්මොත් එකතු කිරීමක්. එතකොට ඔයා යන්න ඕනේ if operator is equal එකතු කිරීම නම් එකතු කරලා පෙන්නන්න. අඩු කරන්න ඕන නම් අඩු කරලා පෙන්නන්න. වැඩි කිරීම ලකුණ දැම්මම user එක දාන්න දෙනවා. මේ බලන්න user එක වැඩි user කියන්නේ ඔයාලානේ පුතේ ඉන්පුට් කරන කෙනානේ. ඔයාට දෙනවා අවස්ථාවක් enter operation මොකද්ද operation එක එකතු කිරීම දැම්මොත් උත්තරේ එකතු වෙලා එනවා පුතේ. වැඩි කිරීම දැම්මොත් වැඩි වෙලා එනවා. ඒතර මේ ඔයාගේ චූටි කැල්කියුලේටර් එක. එතකොට අවසාන උත්තරේ total කියලා නෙවෙයි ඇත්තටම answer කියලා දුන්නා නම් වඩා සාර්ථකයි. print දැන් වෙන එකක් දැම්මොත් වෙන මොකක් හරි එකක් අපි කියමු දැම්මා මේ හිතක් කියලා රටලා තිබ්බේ ආන්තර එහෙම එකක් නෑ නේද ඉගෙන ගන්න. එතකොට කියනවනේ invalid operation කියලා දාන්න. ඒ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට ලියන්න ලෑස්ති වෙන්න ඕන. ඒ කියන්නේ create a small calculator මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඒතර අද දවසේ ඔය කොටස් ටික ඔයාලා ඔක්කොම කරලා ගන්න ඕනේ මම. ඊළඟ එක ඊට උත්තර ලස්සනයි. ඒ තමයි ඊයේ කරපු ප්‍රශ්නේ body mass index එක හෙව්වා. කොහොමද body mass index එක හෙව්වේ? මම equation එකක් දුන්නා. මේ තමයි equation එක sorry. BMI is equal weight divided by height into height squared. හැබැයි මතක් කරගන්න මේ height එක දෙන්න ඕනේ meters වලින්. weight එක දෙන්නේ kilogram වලින්. දැන් underweight නම් BMI එක 18.5 නම් තමයි underweight කියලා කියන්නේ. normal නම් මේ දෙක අතර 18.5 to 24.9. if it is more than 25 that means you are overweight. දැන් ඔයාගේ පොඩි calculator එකේ මට හදන්න පුළුවන් කාගේ හරි බලක් දාලා ඔයා overweight ද normal ද underweight ද කියලා ඔයාට හොයන්න පුළුවන්. එතෙන්ද උඩින්ම ඔයාට ඕන නම දාලා පටන් ගන්න පුළුවන්. මේ ළමයාගේ නම දානවා ඊට පස්සේ එයා මොකද්ද weight එක කියලා දානවා. ඊළඟට පුතේ ඔය ප්‍රශ්න කරලා ඉවර වෙලා මේ තියෙන මම දාපු එක ඔයාලට පුළුවන් තව මේ blood pressure එක බලලා ඔයාගේ blood pressure එක අනුව low ද ideal ද high blood pressure pre high blood pressure ද කියලා කියන්න පුළුවන්. ඒක check කරන්න පුළුවන්. ඒකට ලස්සන program එකක් හදන්න. ඉතින් program එකේ equation එක ලියනවා උත්තරේ ගන්න. ඊළඟට මේ ප්‍රශ්නේ හරි ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. Write a program to input marks of students and calculate their grade. ඔයගොල්ලන්ගේ A level ලකුණු දාපු ගමන් කොහොමද එන්නේ? A ද B ද C ද S ද කියලා එනවනේ. අන්න ඒක තමයි මේ තියෙන්නේ.
මේ ෆ්ලෝ chart එකට ගැලපෙන්න කරන්න ඕන. මෙන්න සුදු කෝඩ් එකක් තියෙනවා. අපි මේක කරා ෆ්ලෝ chart පාඩමේදී if marks greater than 75 then print A. else ආය ප්‍රශ්නයක්. එහෙම නැත්නම් කියන්නකෝ 65ට වඩා වැඩිද කියලා මේ අහන්නේ. So if it is greater than 65, you have to print as B. Else you are checking another condition if කියලා කියනවා. elif එක මේ යන්නේ අමාරුනේ. එහෙම නම් C එක. බලන්න මේ මගේ ලියුවාම flow chart එක if else if කියලා කඩ ලියුවොත් කඩන ගානට මොකද කරන්න ඕනේ? මෙතන if කියන මේ if එක මෙතනින් වහන්න ඕනේ. 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 ඒ කියන්නේ අරින පාරට if එකක් වහන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ else if ගත්තහම. අපි යමු බලන්න. condition දෙකක් check කරන්න පුළුවන් පුතාට. A වැඩිද B ට වඩා and C වැඩිද A ට වඩා. If both condition is true අපිට මේ and condition එක මම logical operator එකේ කියලා දුන්නා නේද ඔයගලන්ට. අන්න ඔක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට if එක යනකොට. ඒ කියන්නේ ඔයාලට comparison operators දැන් මෙච්චරලා පාඩම් භාවිතා කරානේ ඔයාලා. දැන් ඔයාලට පුළුවන් ඒ ඇස්සේ logical condition එකක් පාවිච්චි කරන්න. කියන්නේ A B කියලා basket තුනක් බලනවා. බලන්න ලස්සන ප්‍රශ්නයක් ඒක A B C. A B ට වඩා වැඩිද මේක වැඩිද මේකට වඩා. ඒ වගේම C වැඩිද A ට වඩා. condition දෙකක් check කරනවා. ඒ දෙකම හරි නම් A තමයි ලොකුම සංඛ්‍යාව. A B ත් එක්ක බලනවා I C ත් එක්ක A බලනවා. right? ඒතර එහෙම බලන්න පුළුවන්. right? ඒතර ඒ වගේ and operator එක පාවිච්චි කරන්න පුළුවන් වань. දැන් අපි පොඩි ප්‍රශ්නයක් බලමු. 2016 හුවා. චූටි ප්‍රශ්නයක්. Which of the following Python code statement syntaxically correct? මම ඔයගලන්ට අවස්ථාව දෙන්නම් ලියන්න. බලන්න හරියද කියලා. If x greater than incorrect කියලා යන්නේ. If greater than මෙහෙම ඊට පස්සේ ආයි කියනවා elif greater than මෙහෙම else මෙහෙම. ඊළඟට මේ කරනවා if y is equal if x is greater than 0 මෙහෙම යනවා. කොහොමද මොකද හරි එක? වැරදි එක අහන්නේ incorrect එක. else if කියලා මෙහෙම ලියන්න බෑ. elif කියලා ලියන්න ඕනේ. හරිද? එතන උත්තරේ වෙන්නේ 3. මේ පුතා හරියටම හරි ලකුණු කරලා තියෙනවා. else කියලා දාන්න පුළුවන්. elif දානවා නම් මෙහෙමයි දාන්න ඕනේ. මේකයි හරි එක. මේක වැරදි. else if කියලා මෙහෙම උගන්වලා නැහැ අපි. එහෙනම් මේක හරි එක විදිහට ගන්න. හරි. අපි යමු. ලස්සන ප්‍රශ්නයක්. ස්කෝලර්ෂිප් එකක් දෙන්න මේක ලියා ගන්න. ස්කෝලර්ෂිප් එකක් දෙන්න මම කන්දේසි දෙකක් බලනවා. age is less than 25. මේක ලියා ගන්න. To award a scholarship to an undergraduate. Checking two conditions. One is age should be less than 25 and IQ test should more than 60. ඔය දෙකම බලන්න ඕනේ නම් ඔයාලට කොහොමද and operator එක පාවිච්චි කරලා මේක ලියන්න පුළුවන්. So you have to input age and IQ test marks, then you can award the scholarship for those students. සිංහල medium දරුවන්ට කිසියම් ශිෂ්‍යත්වයක් ලබා ගැනීම සඳහා කොන්දේසි දෙකක් බලනවා. එකක් තමයි වයස 25ට අඩු. ඒ වගේම IQ ටෙස්ට් එකේ ලකුණු 60ට වඩා වැඩි නම් ඔහුට අදාළ ස්කෝලර්ෂිප් එක ලැබෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට කොහොමද කරන්නේ? ඉතින් ඔයාලට ලියන්න මම මේ ප්‍රශ්නේ ඔයගලත් එක්ක කරන්න අන්තිම ප්‍රශ්න විදිහට.
right මේකෙදී අපි කරන්න ඕනේ කොන්දේසි දෙක බලා ගන්න එකක් තමයි age එහෙනම් අපි input කරමු age එක age සමානයි integer එකක් විදිහට ගමුකෝ age එක input enter your age ඔක තමයි පළවෙනි එක ඊළඟට IQ ටෙස්ට් එක හැරෙට වඩා වැඩි නෑ දෙවෙනි එක IQ input integer input enter IQ marks දැන් අපි චෙක් කරන්නේ මෙහෙමයි if හොඳට මම චෙක් කරන්න හැටි age බ්‍රැකට් දාන්න මට ලේසි වෙන්න age වැඩි නම් බලන්න කීයද වැඩි නම් 25ට 25 ඔන්න and operator එක and IQ එකක් බ්‍රැකට් එකක් දාලා ගමු IQ greater than 60 ඔන්න condition එක check කරන්න හැටි condition දෙකම එකවර මම check කරා එතකොට මට බලන්න පුළුවන් මේ දෙකම හරි නම් විතරයි print අපිට මොකක් හරි ලියන්න පුළුවන් you got the scholarship එහෙම නැත්නම් මෙතන අඩු නම් නේද පුතේ මගේ අතින් වැරදුනා මේ අඩු නම් less than කියන තියෙන very good very nice මේ හදපු එකන හරියටම හරි right as print අපි දාමු sorry no scholarship කියලා දාමු දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවරයි නම් print එකක් දාමු. ඔක පුරුදු කරගන්න අර නිකන් ලස්සන කරගන්න ප්‍රෝග්‍රෑම් එක. එතකොට හරි. ඔයාලට පුරුදු වුණාට පස්සේ ප්‍රෝග්‍රෑම්ස් වලට ආස හිතෙනවා. මම මේක ගැන ඊයේ ආපු නැතියට ආයි කියන්න මේ Python ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරනවා artificial intelligence වලට web e-commerce වලට automation වලට ගොඩාක් දේවල් වලට desktop applications ගොඩක් ඒවට පාවිච්චි කරන එක ගොඩක් powerful language එකක්. Python ඉගෙනගෙන යනවා කියන්නේ යුනිවර්සිටි එකක යනකොට හරිය හොඳ මට්ටමක ඉන්නවා කියන එකයි. right? හරියම මේක run කරනවා පුතේ. මොන දැන් මේ ළමයා අපි නමක් හැම දාලා ගත්තොත් ලස්සනයි මේ ප්‍රෝග්‍රෑම් එක. එයාගේ වයස අවුරුදු 22යි. හැබැයි එයාට IQ වලට ලකුණු නැහැ. මොකද වෙන්නේ? sorry no scholarship. දැන් තේරෙනව නේද? එයාට වයස අඩු නම් හරියන්නේ නැහැ. එයාගේ IQ එකේ තියෙන බෑ. දෙකම බලන්න ඕනේ. දැන් දෙවෙනි පාර. අපි කියමු මේ ළමයාගේ වයස අවුරුදු 21යි. හැබැයි IQ ටෙස්ට් එකට 99යි. එතකොට එයාට you got the scholarship. ඒ කියන්නේ එයාට ඒ කන්ඩිෂන් එක දෙකම හරි. ඒ බලමු තව එකක්. මේ ළමයාගේ වයස අවුරුදු 50යි. හැබැයි ඒ ළමයා 99ක්ම අරන් තියෙනවා. හැබැයි එයාට ස්කෝලර්ෂිප් එක ගන්න හේතුව එයාගේ වයස. චෙක් කරාම වයස වැඩි. එහෙනම් AND ඔපරේෂන් එකකින් මොකද වෙන්නේ පුතේ? දෙකම චෙක් කරනවා. ඕක බැරි වෙනක්වත් ඕක කියලා දැම්මොත් මොකද වෙන්නේ? දැන් ඔයාගේ කන්ඩිෂන් අනුව වෙනස් කරගන්න පුතේ. ඕක කියලා දැම්මොත් අර අන්තිම ළමයා දැන් දාපු එක්කෙනාගේ වයස අවුරුදු 50 ලකුණු 99ක් ගත්ත ළමයාට ස්කෝලර්ෂිප් එක ලැබෙනවා. You got the scholarship. Why? Because you got the marks. Not from the age. ඒ කියන්නේ එකක් හරි නම් ලැබෙනවා. දැන් තේරෙනවද අපි ඉගෙන ගත්ත එක යූස් කරපු තැන. අපි ඊයේ නිකන් logical operation කියලා ඉගෙන ගත්ත තමයි. නමුත් ඒක ලස්සනට භාවිතා වෙච්ච තැනක් තමයි මේ අද ඉගෙන ගත්තේ. හරි. එහෙනම්
මම ඔයගලන්ට දෙන වැඩ ටිකත් එක්ක බලමු තවත්. Write the program to input amount to calculate the discount of following discounts. ඒ කියන්නේ discount එක ගන්න නම් රුපියල් 18ට වඩා වැඩියෙන් අපි කියමුකෝ මොනවා හරි අලෙවි කරනවා කියලා. රුපියල් 18ට වඩා වැඩි නම් ඩිස්කවුන්ට් එක 10%යි. රුපියල් 500යි 10 අතර නම් ඩිස්කවුන්ට් එක 5යි. 500ට අඩුයි නම් පුතේ ඩිස්කවුන්ට් එක 2%යි. Now you have to input the discount amount, then you have to calculate the discount. Again, amount එක input කළා. Input an amount, you have to input amount, then calculate the discount. මේ question එක කරන්නේ සිංහල මීඩියම් වලට කිසියම් මුදලක් input කර අදාළ වට්ටම සෙවීමට අදාළ Python කේතය ලියන්න.